දෑබර දුවදරුවන්ගෙන් අවසරයි සියලු දෙනාටම ආයුබෝවන්. අද දවසේත් මම ඔයගොල්ලෝ හමුවට ආවා. ඉතින් මම ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම ඔයගොල්ලන්ට මේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනය හොඳින් ලබාගෙන අපේ රටේ වැඩදායි පුරවැසියෙක් කිරීමේ අරමුණින් යුතුවයි මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ කාර්යය ඔයගොල්ලෝ මනාව ඉටු කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා. ඒ වගේම දැන් ඔයගොල්ලන්ට පාසල් පටන් ගන්න දිනත් නියමිතයිනේ. අපගේ ගුරු ප්‍රශ්නය තම නොවිසඳුණත් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් පාසලට පැමිණිලා ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න. රයිට්. එහෙනම් අද දවසේ 11 වසරේ 47 වෙනි වීඩියෝව මගේ කුලක පිළිබඳවයි. ඉතින් අපි මේක මුල ඉඳලම ඉගෙන ගන්න ඕනේ. ඒකින්ද අපි මූලික දැනුමත් පරීක්ෂා කරමින් අපි බලමු කුලක ආශ්‍රිතව තියෙන වෙන් රූප සටහන් ප්‍රදේශ නම් කිරීම ඒවා කුලක අංකණය කරන්නේ කොහොමද? අවසානයේට අපි ගැටලු සාකච්ඡා කරනවා. බලන්න මේ තියෙන්නේ කුලක දෙකක් ඡේදනය වන අවස්ථාවක්. ඉතින් අපිට පළමුවෙන්ම මේකේ අඳුරු කරලා පෙන්වන්න ඕනේ A ඡේදනය B. ඒ ඡේදනය B කියන්නේ මේ සලකුණ ඡේදනය. ඒ ඡේදනය B කියන්නේ A සහ B කුලක දෙකටම පොදු වූ ප්‍රදේශය. මතක තියාගන්න මෙන්න මේ ප්‍රදේශය තමයි A ඡේදනය B. ඊළඟට අපි බලමු A මේලය B. මේ තියෙන්නේ මේලය මාලය වගේ ලක්ෂණ නේද? මේලය. ඒ මේලේ B අඳුරු කරන්නේ කිව්වොත් AB කුලක දෙකට අයිති සියලු ප්‍රදේශයන් අපි අඳුරු කරලා පෙන්වන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රදේශ තුනක් වෙනවා. මේ කොටස් තුනම අපි අඳුරු කරලා පෙන්වන්න ඕනේ. ඒ මේලේ B අඳුරු කරන්නේ කිව්වොත් මේ විදිහට. මේ මේලේ B අඳුරු කරන්නේ කිව්වොත් මේ කොටස් තුන මේ රවුන්ඩ් එක ඇතුලේ තියෙන සියලු ප්‍රදේශයන් අඳුරු කර පෙන්විය යුතුයි. ඊළඟට බලන්න මම මේ කුලක දෙකේ මම අඳුරු කරලා පෙන්වන්න කියන්නේ A dash ඡේදනය B. A dash මේ dash කියන එකෙන් තේරෙන්නේ මොකද්ද? A වලට අයිති නැති A වල අනුපූරකය. එතකොට මොකද්ද මේ කියන්නේ? A වලට අයිති නැති එහෙත් B ට අයිති ප්‍රදේශය. අපි මේක අඳුරු කරලා පෙන්වන්න ඕනේ A වලට අයිති නැති එහෙත් B ට අයිති ප්‍රදේශය. එතකොට A වලට අයිති නැති කිව්වම මේ A රවුමට අයිති වෙන්න බෑ. A රවුමට අයිති වෙන්න බෑ. හැබැයි B රවුමට අයිති වෙන්න ඕනේ. එතකොට A ට අයිති නැති B ට අයිති ප්‍රදේශය තමයි මෙන්න මේ ප්‍රදේශය. A ට අයිති නැති B ට අයිති ප්‍රදේශය තමයි මේ තියෙන්නේ. හොඳයි අපි දැන් බලමු කුලක තුනක ඡේදනය වන අවස්ථා ගැන. කුලක තුනක් ඡේදනය වෙන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ කුලක තුනක් එකිනෙකට කැපෙන අවස්ථා. මේ වගේ විවිධ ආකාරයෙන් කුලක තුන ඡේදනය වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ අවස්ථාව බලමු. දැන් බලන්න මේකේ අහන්නේ A ඡේදනය B ප්‍රදේශය අඳුරු කරන්න කියලා. C තියෙනවා. ඒනට අපි ඒගොල්ලෝ කියන්නේ A ඡේදනය B අඳුරු කරන්න කියලා. ඉස්සෙල්ලා රවුන්ඩ් එක විතරක් තියෙද්දි A ඡේදනය B අඳුරු කරන්නේ. එහෙනම් මෙතනදිත් අපි අඳුරු කරන්න ඕනේ A ඡේදනය B අඳුරු කරන්නේ කිව්වොත් මෙන්න මේ කොටස. මෙතන බලන්න A ඡේදනය B ඡේදනය C. ABC තුනේම ඡේදනය. A ඡේදනය B ඡේදනය C. එතකොට මේ රවුන්ඩ් තුනටම අයිති මේ රවුන්ඩ් තුනටම මෙන්න මේ ප්‍රදේශය අයිති වෙනවා. එහෙනම් A ඡේදනය B ඡේදනය C අඳුරු කරන්නේ කිව්වොත් අපි මෙන්න මේ ප්‍රදේශය අඳුරු කළ යුතුයි. දැන් අපි බලමු මේ වෙන් රූපයේ ඉස්සෙල්ලා මොකද්ද බලන්න මේ කියන්නේ A ඡේදනය B වරහණක් දාලා තියෙනවා ඡේදනය C dash. ඒ කියන්නේ A ඡේදනය B ට අයිති වෙන්න ඕනේ. හැබැයි C ට අයිති වෙන්න බෑ. C dash කියන්නේ C ට අයිති වෙන්න බෑ. A ඡේදනය B ට අයිති වෙන්න ඕනේ. නමුත් C ට අයිති වෙන්න බෑ. එතකොට බලන්න මේ A ඡේදනය B කියන්නේ මෙන්න මේ කෑලි දෙකනේ. අඳුරු කරනවා නම්. ඒතර A ඡේදනය B ට අයිති වෙන්න ඕනේ. හැබැයි C රවුමට අයිති වෙන්න බෑ.
ඒතර මේ රවුමට අයිති වෙන්නත් බෑ. මේ රවුම් දෙකේ ඡේදනයේට අයිති වෙන්න ඕනේ. ඒතර මෙන්න මේ ප්‍රදේශය තමයි අපිට ගන්න. මේ ප්‍රදේශයේ ඒ ඡේදනයේ බීට අයිති නමුත් සීට අයිති නැහැ. තේරුණාද? එතකොට මේකේ මෙන්න මේ ප්‍රදේශය තමයි මේ අඳුරු කරලා පෙන්වන්නේ. ඒ ඡේදනයේ බීට අයිති නමුත් සීට අයිති නැහැ. ඒතර මේ කැඩල නැතුව මේ කැඩල විතරයි. ඊළඟට බලන්න මේක. මේක මොකද්ද කියන්නේ? ඒ ඡේදනය B මේලේ C වල ඩෑෂ්. ඒ කියන්නේ මෙතන කියන්නේ Aට අයිති වෙන්න ඕනේ. හැබැයි B මේලේ Cට අයිති වෙන්න බෑ. ඒතර B මේලේ C කියන්නේ ළමයි මේ රවුම් දෙකනේ. මෙන්න මේ රවුම් දෙක ඇතුලේ තියෙන ඔක්කොම තමයි B මේලේ C කියන්නේ. එතකොට මේ රවුම් දෙකට අයිති වෙන්න බෑ කියන්නේ මේ රවුම් දෙකෙන් පිට වෙන්න ඕනේ. හැබැයි Aට අයිති වෙන්න ඕනේ. එතකොට මේ රවුම් දෙකෙන් පිට Aට අයිති කැල්ල මෙන්න මේ කැල්ල. බලන්න. මේක කියවනකොට ඒ ගන්න තේරුමෙන්ම අපිට පුළුවන් මේ ප්‍රදේශය හඳුනා ගන්න. මේ ප්‍රදේශය බලන්න හොඳට මේ Aට අයිතිනේ. මේ ප්‍රදේශය Aට අයිති. හැබැයි B මේලේ Cට අයිති නැහැ. තේරුණා? right. දැන් අපි බලමු රවුම් 3 මේ විදිහටම ඡේදනය වෙන අවස්ථාවක්. මේකේ අපි අඳුරු කරන්න ඕනේ A මේලය B වල අනුපූරකය. ඒ කියන්නේ A මේලය Bට අයිති වෙන්න බෑ. ඡේදනය C. හැබැයි Cට අයිති වෙන්න ඕන. A මේලය Bට අයිති නැති Cට අයිති ප්‍රදේශය. ඒ කියන්නේ මේ A මේලය B කියන්නේ මේ රවුම් දෙකට අයිති නැති වෙන්න ඕනේ. හැබැයි Cට අයිති වෙන ප්‍රදේශය. මේකනේ බොහොම පැහැදිලිව. මේ කැල්ල A මේලේ Bට අයිති නෑ. ඒ කියන්නේ AB රවුම් දෙකේ තියෙන ඔක්කොම ප්‍රදේශයට අයිති නෑ. නමුත් Cට අයිති. නෑ ඊටම පැහැදිලි. මෙන්න මේ ප්‍රදේශය තමයි එන්නේ. දැන් බලන්න රවුම් 3 මේ විදිහට ඡේදනය වෙන අවස්ථාවක්. A මේලේ Bට අයිති නෑ. හැබැයි Cට අයිති. ඒ කියන්නේ AB රවුම් දෙකටම මේ රවුම් දෙක ගත්තොත් මේලේ ගත්තොත් කෑලි 4ක් පාට වෙනවනේ. ඒතන A මේලේ Bට අයිති නැති වෙන්න ඕනේ. හැබැයි Cට අයිති වෙන්නේ මේ ප්‍රදේශය. A මේලේ Bට අයිති නැහැ. නමුත් Cට අයිති වෙන ප්‍රදේශය මේක. බලන්න තේරුම් අරගෙන හරියට අඳුරු කරන්න. දැන් බලමු අපි අර ඉස්සෙල්ලා රවුම් 3 ඡේදනයේම මේ අවස්ථාව අඳුරු කරන්න හැටි. මේ කියන්නේ A මේලේ Cට අයිති නැහැ. A මේලේ C වල ඩෑෂ් අනුපූරකය A මේලේ Cට අයිති නැති වෙන්න ඕනේ. හැබැයි Bට අයිති වෙන්න. ඒ කියන්නේ මේ A රවුමට අයිති නැති වෙන්නත් ඕනේ. A මේලේ C කියන්නේ අපි A මේලේ C පාට කරන්නේකොත් A රවුමයි C රවුමයි සම්පූර්ණයෙන්ම පාට කරනවානේ. එතකොට මේ රවුම් දෙකට අයිති නැති වෙන්න ඕනේ. හැබැයි මේ B රවුමට අයිති වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ මැද කොටස. බලන්න හොඳට. මේ මැද කොටස ඇවිල්ලා A මේලේ Cට අයිති නෑ නේද? A මේලේ Cට AC රවුම් දෙකටම අයිති නෑ. නමුත් Bට අයිති. එතකොට ඒ විදිහටයි ඒ වගේ ඡේදන යන අවස්ථාවක් අපි තෝරගන්න. දැන් අපි බලමු මේවායේ ප්‍රදේශ වෙන වෙනම හඳුනා ගන්න හැටි. දැන් බලන්න මේ V මේ තියෙන්නේ එක්තරා ගොවි ගම්මානයක ගොවි පවුල් වගා කරන වගාවන් පිළිබඳ තොරතුරු. V වගා කරන ගොවීන් ගණන මෙන්න මේ රවුමෙන් නිරූපණය වෙනවා. ඉරිඟු වගා කරන ගොවීන් ගණන මේ රවුමෙන් නිරූපණය වෙනවා. තල වගා කරන ගොවීන් ගණන මේ රවුමෙන් නිරූපණය වෙනවා. එතකොට බලන්න V වගා කරන ගොවීන් ගණන කිව්වහම ඒක කෑලි 4කට බෙදිලා තියෙනවා. මේ ප්‍රදේශ වෙන වෙනම හඳුනා ගැනීම තමයි දැන් අපි පුරුදු වෙන්න යන්නේ. දැන් අපි මේ ප්‍රශ්නත් එක්කම බලමු V වගා කරන ගොවීන් ගණන කීයද? එතකොට V වගා කරන ගොවීන් ගණන කිව්වහම අනිත් ඒවා වගා කරත් එකයි නැතත් එකයි. V වගා කරන ගොවීන් ගණන. ඒ කියන්නේ මේ රවුම ඇතුලේ ඉන්න ගොවීන් ගණන කියන්නේ. ඒතර බලන්න 30යි 20යි 10යි 5යි එකතු කරන්න ඕනේ. 30යි 20යි 50යි 10යි 60යි 5යි 65ක් ඉන්නවා. එතකොට අපි මේ දත්තේ දැන් මේ 65 දාන්න තැනක් තිබේ අපිට. දානවා නම්
ඒ කියන්නේ අපිට ඒගොල්ලෝ කිව්වොත් එහෙම v වගා කරන ගොවීන් 65 මේ වෙන රූපේ දාන්න කියලා අපි දාන්න ඕනේ. මේ v කියන රවුමේ මේ මෙතනින් තමයි 65 ලියන්න ඕනේ. හොඳේ? මේ මෙතනින් 65 ලියන්න ඕනේ. එතකොට ඒ රවුමෙන්ම නිරූපණය වෙන්නේ 65යි කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. මම දැන් මේක නොලියන්න. හොඳේ? ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. v පමණක් වගා කරන ගොවීන් ගන්න. දැන් බලන්න මෙතන v විතරක් වගා කරන ගොවීන් කොයි කැලලටද අයිති වෙලා තියෙන්නේ? මේ 30 දෙනා බලන්න v රවුම ඇතුලේ හිටියට අනිත් රවුම් දෙකේම නෑ නේද? ඒ කියන්නේ අනිත් බොග වගා කරන්නේ නැහැ. එහෙනම් මේ 30 තමයි v පමණක් වගා කරන ගොවීන් ගන්න. කීයද එතකොට? 30යි. 30යි. එහෙනම් මම මේ ප්‍රශ්න අහන්නේ ඉරිඟු පමණක් වගා කරන ගොවීන් ගන්න ඇහුවොත් 3යි. පළ පමණක් වගා කරන ගොවීන් ගන්න ඇහුවොත් 6යි. හරි. ඊළඟට බලන්න v සහ ඉරිඟු පමණක් වගා කරන ගොවීන් ගන්න. v සහ ඉරිඟු පමණක්. ඒ කියන්නේ තල වගා කරන්න බෑ. v සහ ඉරිඟු කියන රවුම් දෙකේ ඡේදනය මේක. හැබැයි මේ ඡේදනයට 20යි 10යි අයිති. නමුත් තල වගා කරන්න බෑනේ. එහෙනම් මේ 10 නැතුව මෙන්න මේ 20. එතකොට v සහ ඉරිඟු පමණක් වගා කරන ගොවීන් ගන්න කීයද? 20යි. එතකොට මම මේ ප්‍රශ්න අහන්නේ දැන්. ඉරිඟු සහ තල පමණක් වගා කරන ගොවීන් ගන්න ඇහුවොත් 4යි. v සහ තල පමණක් වගා කරන ගොවීන් ගන්න ඇහුවොත් කීයද? 5යි. හරිද? එතකොට මේ ප්‍රදේශ හඳුනනවා. පමණක් කියන වචනය අති වැදගත්. v සහ ඉරිඟු පමණක්. v සහ ඉරිඟු පමණක් කියවහම මේ ප්‍රදේශය. හරිද? ඊළඟට බලන්න මේ වර්ග 3ම වගා කරන ගොවීන් ගණන කීයද? 10යි. වර්ග 3ම වගා කරන ගොවීන් ගණන 10යි. ඒ කියන්නේ රවුම් 3ේම ඡේදනය. ඊළඟට බලන්න ඉරිඟු සහ තල පමණක් වගා කරන. ඉරිඟු සහ තල පමණක්. මේ ප්‍රශ්නේ අහලා නේද? එතකොට ඉරිඟු සහ තල පමණක් කිව්වහම අපිට උත්තරේ කීයද? ඉස්සෙල්ලා මම කිව්වා 4යි කියලා. ඊළඟට බලන්න ඉරිඟු සහ තල වගා කරන ගොවීන් ගන්න. දැන් අපිට ඉරිඟු සහ තල වගා කරන ගොවීන් ගන්න කිව්වහම එතකොට මේ ඉරිඟු සහ තල වගා කරන ගොවීන් ගන්න කිව්වහම ඒ රවුම් දෙකේ ඡේදනය. මේ සහ කියන වචනේ හරි වැදගත්. ඡේදනය කියන අදහස තමයි එන්නේ. හොඳේ. හෝ කියලා වචනේ මෙතනට දැම්මොත් මේලේ කියන අදහස. සහ කියන වචනේ දැම්මොත් ඡේදනය. එතකොට ඉරිඟු සහ තල වගා කරන ගොවීන් ගන්න කියන්නේ මේ රවුම් දෙකේ ඡේදනය. 10යි 4යි කීයද? 10යි 4යි 14යි. ඒතරේ 14ම ගන්න ඕනේ. 10 ධන 4. ඒ කියන්නේ උත්තරය 14 දෙනෙක් ඉන්නවා. ඉරිඟු සහ තල වගා කරන ඉරිඟු සහ තල පමණක් වගා කරන නම් 4යි. අවසන්ට මෙහෙම පොඩි ගැටලු හාගත ප්‍රශ්නයක්. ඉහත එක් වර්ගයක්වත් වගා කරන නමුත් මේ මොනවා හරි එකක් වගා කරන නමුත් හැබැයි ඉරිඟු වගා නොකරන ගොවීන් ගන්න. බලන්න ඒක 아무තු විදිහකට ඇහින්නේ. ඉහත එක් වර්ගයක්වත් වගා කරන නමුත් ඉරිඟු වගා නොකරන. එතකොට කියන්නේ මේ රවුමට අයිති වෙන්න බෑ. මේ රවුම් දෙකට අයිති වෙන්න ඕනේ. ඉහත එක් වර්ගයක්වත් වගා කරන හැබැයි ඉරිඟු වගා නොකරන කිව්වහම මෙන්න මේ කැලි තුනම එනවා නේද? ඉහත එකක් හරි වගා කරනවා කියන්නේ මේ දෙකම වගා කරන අය මෙතන ඉන්නවා. එක ගන්නත් පුළුවන්. ඒතර මේක ගත්තත් ඉරිඟු වගා කරන්නේ මේක ගත්තත් ඉරිඟු වගා කරන්නේ මේක ගත්තත් ඉරිඟු වගා කරන්නේ නැහැ. එතකොට මොනවා හරි එකක් හරි වගා කරනවා කියන්නේ දෙකම වගා කරත් කමන්නේ. මේ පහත් ගන්න පුළුවන්. එතකොට 30යි 5යි 6යි එකතු කරාම කීයද? 30යි 5යි 35යි 6යි 41යි. උත්තරේ 41යි. ඔය විදිහට අපිට පුළුවන් එම ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. right? Okay. දැන් අපි බලමු අර ගොවි සමාජයේම මේ විදිහට වෙන් රූප සටහන දීලා එම ප්‍රශ්න ටිකම අපෙන් ඇහුවොත්. හොඳේ. එම ප්‍රශ්න ටිකම. දැන් බලන්න මේක මොකද වෙලා තියෙන්නේ? මේ v වගා කරන රවුම ඇතුලේ ඉරිඟු වගා කරන රවුම තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ මේ ඉරිඟු වගා කරන සියලු දෙනාම වීත් වගා කරනවා. ඉරිඟු වගා කරන සියලු දෙනාම වීත් වගා කරනවා. ඒ වගේම දැන් මේ රවුම එතකොට මේ රවුම් තුනම ඡේදනය වෙන්න තමයි මේ රවුම ගිහිල්ලා තියෙන්නේ.
දැන් අපි බලමු අර ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. v වගා කරන ගොවීන් ගණන. එතකොට ළමයි v වගා කරන ගොවීන් ගණන කියන්නේ මේ මෙන්න මේ රවුම ඇතුලේ තියෙන ඔක්කොම ටික එන්න. මොනවද එන්න ඕනේ? 30යි 20යි 10යි 5යි. 30යි 20යි 50යි 50යි 10යි 60යි 60යි 5යි 65යි ඒ රවුම ඇතුලේ සම්පූර්ණයෙන්ම 65ක් තියෙනවා. මේ 65 දාන්න ඕන වුණොත් මෙන්න මේ ඉර උඩ අපි 65යි කියලා ලියනවා. රයිට්. ඊළඟට අහනවා v පමණක් වගා කරන ගොවීන් ගණන. එතකොට v පමණක් වගා කරන්නේ ඒ කියන්නේ v රවුමට අයිති වෙන්න ඕනේ මේ පොඩි රවුමට අයිති වෙන්නත් බෑ මේ ලොකු රවුමට අයිති වෙන්නත් බෑ. හැබැයි v රවුමට පමණක් අයිති වෙන්න ඕනේ. v පමණක් වගා කරලා ඉන්නේ මේ 30 දෙනා. මේ 30 දෙනා අනිත් කිසිදු භෝගයක් වගා කරලා නැහැ. එහෙනම් උත්තරය 30යි. ඊළඟට අපි බලමු මේක. v සහ ඉරිඟු පමණක් වගා කරන ගොවීන් ගණන. v සහ ඉරිඟු පමණක් වගා කරන. එතන මේ අය v වගා කරන්න ඕනේ ඉරිඟුත් වගා කරන්න ඕනේ. හැබැයි තල වගා කරන්න බෑ. මේ තල කියන රවුමට අයිති වෙන්න බෑ. v සහ ඉරිඟු පමණයි. එතන බලන්න මේ 20 දෙනා මොනවද වගා කරන්නේ? මේ 20 දෙනා v රවුම ඇතුලේ ඉන්නේ නේද? ඒ කියන්නේ v වගා කරනවා ඉරිඟු රවුමත් ඇතුලේ ඉන්නේ. ඉරිඟුත් වගා කරනවා. ඒ දෙක විතරයි වගා කරන්නේ. හැබැයි තල රවුම නැති හින්දා තල වගා කරන්නේ. එහෙනම් v සහ ඉරිඟු පමණක් වගා කරන කී දෙනාද? 20 දෙනා. 20 දෙනා. ඊළඟට බලන්න හතරවෙනි කොටස. මෙම වර්ග තුනම වගා කරන ගොවීන් ගන්න. මේ රවුම් තුනටම අයිති වෙන්නේ මෙන්න මේ 10. බලන්න මේ 10 v කියන රවුමත් ඇතුලේ, ඉරිඟු කියන රවුමත් ඇතුලේ, තල කියන රවුමත් ඇතුලේ. 10යි උත්තරේ. ඊළඟට ඉරිඟු සහ තල පමණක් වගා කරන. ඉරිඟු සහ තල පමණක් වගා කරන කී දෙනෙක් ඉන්නවද? ඉරිඟුයි තලයි පමණක්. මෙයා නම් තල පමණයි නේද? මේ 5 දෙනා. මේ 5 දෙනා ඉන්නේ v රවුම ඇතුලෙත් ඉන්නවා. තල රවුම ඇතුලෙත් ඉන්නවා. හැබැයි ඉරිඟු රවුම ඇතුලේ නෑ නේද? මේ 5 දෙනා ඉරිඟු රවුමේ පිට ඉන්නේ. හැබැයි v රවුමත් ඇතුලේ තල රවුමත් ඇතුලේ. නේද? මේ රවුමත් ඇතුලේ, මේ රවුමත් ඇතුලේ. හැබැයි මේ රවුමේ පිට. එහෙනම් v සහ තල පමණක් වගා නෙමෙයි. අහන්නේ ඉරිඟු සහ තල පමණක් නේද? sorry. ඉරිඟු සහ තල පමණක්. ඉරිඟු සහ තල පමණක්. මේ අය ඇවිල්ලා v සහ තල පමණක්. ඉරිඟු සහ තල පමණක් වගා කරන අය ඉන්න පුළුවන්ද? බෑ නේද? ඉරිඟු වගා කරන ඔක්කොම ටික v වගා කරනවානේ. එහෙනම් ඉරිඟු සහ තල පමණක් වගා කරන අය ඉන්න බෑ. තේරුණාද? එතකොට එතනට උත්තරය ඉරිඟු සහ තල පමණක් වගා කරන ගොවීන් 0යි. මොකද හේතුව? ඉරිඟු සහ තල පමණක් වගා කරන්න බෑ. මේ ඉරිඟු රවුම තියෙන්නේ v රවුම ඇතුලේ. අනිවාර්යෙන් v වගා කරනවා. රයිට්. ඊළඟට ඉරිඟු සහ තල වගා කරන ගොවීන් ගණන. එතකොට ඉරිඟු සහ තල වගා කරන ගොවීන් ගණන කිව්වහම මෙන්න මේ රවුමයි දෙකේ ඡේදනය. කීයද? මේ රවුම් දෙක විතරක් තියෙනවා කියලා හිතන්න. ඉරිඟු සහ තල වගා කරන කිව්වහම මේ රවුමයි දෙකේ ඡේදනය ඇවිල්ලා මේ 10. ඊට උත්තරේ 10. එතකොට මේ තුන් වර්ගයෙන්ම වගා කරනවා වෙන්න පුළුවන්. අපෙන් අහන්නේ ඉරිඟු සහ තල වගා කරන ගොවීන් ගණන. සහ කියන්නේ ඡේදනය කියලා කිව්වා. ඒතර උත්තරය 10යි. හොඳේ? අවසාන ප්‍රශ්නය. ඉහත එක් වර්ගයක්වත් වගා කරන නමුත් ඉරිඟු වගා නොකරන. එතකොට ඉරිඟු වගා නොකරන ඉහත එක් වර්ගයක්වත් වගා කරන වෙන්න පුළුවන්. එතකොට මේ රවුමෙන් පිට අනිත් ටිකනේ ගන්න ඕනේ. 30යි මේ ඉරිඟු වගා කරන්නේ ඉරිඟු වගා නොකරන. එතකොට මේ 30 ගන්නත් පුළුවන් මොනවා හරි වගා කරන v වගා කරනවා. එතකොට මේ පහත් ගන්න පුළුවන්. මේ පහ ඉරිඟුයි තලයි දෙකම වගා කරනවා. මේ 6ක් ගන්න පුළුවන්. එතකොට 30යි 5යි 6යි එකතු කරන්න ඕනේ. 30යි 5යි 35යි මේ රවුමෙන් පිට ටිකනේ ගන්න ඕනේ. අනිත් ඒවා වගා කරන ප්‍රදේශවල. එතකොට 30යි 5යි 35යි 6යි 41යි. අපිට ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තරය ආවේ 41යි.
හරි. එතකොට දැන් ළමයි අපෙන් මෙතන අහලා නැහැ. ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් ඇහුවේ නැහැ. මේ ගමේ ඉන්න ගොවීන් ගණන කීයද? මේ වගාවන් කරන මුළු ගොවීන් ගණන. එතකොට මේ හැම කෑල්ල මේ 9ත් එකතු වෙන්න ඕනේ. මේ 9 මේ තුන් වර්ගයේ වගා කරන්නේ නැති 9. කප්පත් වගා කරන්නේ නැති 9. එතකොට 30යි 20යි 50යි 60යි 65යි 6යි 71යි 71යි 9යි 80යි. එතකොට මේ මුළු ගොවීන් ගණන එන්නේ 80යි. ඒ 80 දාන්න අපිට තැනක් තියෙනවා මේ මෙතන. සර්වත්‍ර කුලකයේ කියලා කියන්නේ එතන 80යි. එතකොට මේ ප්‍රශ්නේ හරි නේද? දැන් තේරුණා නේද? මේ ප්‍රදේශ මේ කියන දේවල් මේ පමණක් කියන වචනේ හරි වැදගත්. හරිද? කුලකවලදී පමණක් කියන වචනේ ඒවා හරියට තේරුම් අරගෙන අපි ගණන් හදමු. ඊළඟට අපි නැවතත් මේ රවුන්ඩ් තුනක ඡේදනය පිළිබඳව බලමු. P කුලකය අපි සාමාන්‍ය අර වචනෙන් ඉගෙන ගත්තේ මෙහෙමයි. මම නැවත මතක් කරන්න. මේ P ට පමණක් අයිති අවයව ගණන 9යි, Q ට පමණක් අයිති අවයව ගණන 4යි, R ට පමණක් අයිති අවයව ගණන 6යි. එතකොට මේ දෙක ඇවිල්ලා P ට සහ Q ට පමණක් අයිති. මේ එක ඇවිල්ලා Q ට සහ R ට පමණක් අයිති අවයව. මේ පහ ඇවිල්ලා P ට සහ R ට පමණක් අයිති අවයව. ඉතින් මේ P Q R තුනටම අයිති අවයව මේ තියෙන්නේ. එතකොට මේ 8 කියන්නේ මොකද්ද? P ට සහ R ට අයිති අවයව ගණන. P ට සහ R ට අයිති අවයව ගණන 8යි. P ට සහ R ට පමණක් අයිති අවයව ගණන 5යි. එතකොට ඒව මතක තියාගන්න. දැන් අහන්නේ මෙහෙමයි පළවෙනි කොටස. N P ඡේදනය Q ඡේදනය R. P ඡේදනය Q ඡේදනය R කියන්නේ මේ තුනේම ඡේදනය. මේ තුනේම ඡේදනය ඇවිල්ලා කීයද අවයව 3යි. මේ එන්න පුරෙන් කියන්නේ අවයව ගණන 3යි. හරිද? ඊළඟට අහනවා Q මේලය R වල අනුපූරකයේ අවයව ගණන. Q මේලය R ට අයිති නැති අවයව ගණන කීයද කියලා. එතකොට මේකේ මේ එළියෙනුත් තියනවා 10ක්. හොඳේ. ඒකත් අපි උදව් කරගමු. Q මේලය R ට අයිති නැති අවයව කීයද? ඒ කියන්නේ මේ Q ට සහ R කියන රවුන්ඩ් දෙකට අයිති නැති අවයව. මේ රවුන්ඩ් දෙකට අයිති නැති අවයව කියන්නේ මේ 9යි මේ 10යි 19යි. එතකොට 9 ධන 10 උත්තරය 19යි. ඊළඟට බලන්න මෙතන මොකද්ද කියන්නේ? N P ඡේදනය Q. P ඡේදනය Q ඡේදනය R dash. එතකොට බලන්න P ඡේදනය Q කියන්නේ 2යි 3යි 5යි නේද? එතකොට R dash කියන්නේ R ට අයිති නැති වෙන්නත් ඕනේ. P ඡේදනය Q ට අයිති වෙන්නත් ඕනේ. R ට අයිති නැති වෙන්නත් ඕනේ. P ඡේදනය Q ට අයිති වෙනවා කියන්නේ මේක. R ට අයිති වෙන්නේ නැහැයි කියන්නේ මේක නැතුව මේක විතරයි. ඒතර දෙකයි. ඒකේ තේරුම මොකද්ද? මේ P ටයි Q ටයි පමණක් කියන අදහස. දෙකයි. මෙතන බලන්න. මෙතන තියෙන්නේ ඡේදනය. මෙතන මේලේ තියෙන්නේ. එතන Q මේලේ R ට අයිති නැහැලු. නමුත් P ට අයිතිලු. Q මේලේ R ට අයිති නැහැලු. ඒ කියන්නේ මේ Q රවුමටයි R රවුමටයි මේ රවුම් දෙකේ මේලේ එක පාට කරන්න කිව්වොත් රවුම් දෙකේ තියෙන ඔක්කොම පාට කරනවානේ. එහෙනම් ඒකට අයිති නැති කියන්නේ මේ 9යි මේ 10යි. ඒත් එක්කම කියනවා P ට අයිති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ 9 විතරයි. එතකොට Q මේලේ R ට අයිති නැති P ට අයිති ඒ කියන්නේ මෙන්න මේ 9. උත්තරේ 9. ඒ කියන්නේ ඇත්තටම කොටින්ම කිව්වොත් P ට පමණක් අයිති අවයව ගන්න අහන්නේ. Q මේලේ R ට අයිති නැහැ. P ට අයිති කියන්නේ P ට පමණයි අයිති. ඊළඟ මෙතන බලන්නකො. මෙතන කියන්නේ P මේලය Q මේලය R ට අයිති නැති. ඒ කියන්නේ මේ තුනේම මේලය කියන්නේ මේ රවුම් තුන ඇතුලේ තියෙන ඔක්කොමනේ. ඒ රවුම් තුනේ තියෙන ඔක්කොමට අයිති නැති කියන්නේ මේ 10. මේ මෙතන තියෙන 10. උත්තරේ. තමත්ම සරලව තේරුම් ගන්න. ඡේදනය කියන්නේ දෙකට පොදු ඒවා. මේලය කිව්වහම ඒවට අයිති ඔක්කොම ටික ගන්න ඕනේ. හරිනේ? ඒතර අනුපූරකය කියන අදහස ඒවා තේරුම් ගන්න අයිති නැති කියන අදහස. දැන් බලන්න මේ තියෙන්නේ පුවත්පත් මිලදී ගැනීමක් පිළිබඳව
ABC කියලා පුවත්පත් වර්ග 3ක් මිලදී ගැනීම පිළිබඳව වෙළඳසැල තියෙනවා. මේ තොරතුරු ටික සියල්ලම මේ වෙන්ඩුපේ දාන්නලු මුල් කොටසට අනුව කියනවා. අපි බලමු දැන් මේ තොරතුරු ඇතුළත් කරන්නේ කොහොමද කියලා. අපි මෙතෙක් කලේ ඇතුළත් කරපු තොරතුරු වලින් ප්‍රශ්න දුන්නේ එකනේ. දැන් නිවැරදිව මේ තොරතුරු ඇතුළත් කරන හැටි අපි විමසා බලමු. A B හා C පුවත්පත් මිලදී ගැනීම පිළිබඳ තොරතුරු තමයි මේ තියෙන්නේ. 50%ක් ඒ පුවත්පතද ඒ පුවත්පත 50%ක් මිලදී ගත්තා. එතකොට මේ A කියන රවුම ඇතුලේ 50ක් තියෙන්න ඕනේ. මේ 50 කියන එකේ තේරුම මේ 100කින් තමයි මේ තොරතුරු ටික ඇතුළත් කරන්නේ. ඒ කියන්නේ ළමයි සරත්‍ර කුලකයේ හැටියට අපිට 100 ගන්න වෙනවා. ඒ 100න් මෙන්න මේ 50ක් තමයි ඒ පුවත්පත මිලදී ගන්න. ඒතර B පුවත්පත 67ක් මිලදී ගන්නවා. ඒ කියන්නේ මේ රවුමටම 67ක්. ඒ 100න් 67ක්. හරිද? බලන්න මේ 50 කියන කොටසේ මේ රවුමටම 50 කියන්නේ කෑලි 4ක් තියෙනවා. මේ 4 එකතුව තමයි 50. මේ 67 කියන එකේ තේරුම මෙන්න මේ කෑලි 4ක් තියෙනවා මේ රවුමේ කෑලි 4ක් තියෙනවා. ඒ 4ෙම එකතුව තමයි 67 වෙන්නේ. ඊළඟට 155ක් C පුවත්පත මිලදී ගන්නවා. එතකොට මේ රවුමටම 55ක් වෙනවා. 55ක් 155ක් මිලදී ගන්න. ඊළඟට බලන්න මේ තොරතුරු 10%ක් A හා B පුවත්පත පමණක් ගන්නවා. එතකොට A හා B පුවත්පත පමණක් ගන්නවලු 10%ක්. එතකොට අපි දාන්න හඳුනාගත්තනේ A හා B පමණක් කියන්නේ මේ මෙතන. එහෙනම් මේ කොටසට තමයි ওই 10 එන්න ඕනේ. A හා B පමණක් කියලා තියෙන්නේ මේ 10%ක් A හා B පුවත්පත් පමණක් මිලදී ගනී. 15%ක් A පුවත්පත පමණක් ගනී. එතකොට A පුවත්පත පමණක් ගන්නවලු 15%ක්. එතකොට A පුවත්පත පමණක් කිව්වහම මෙතනනේ මෙන්න මේ කොටසට 15%ක්. අර 100න් 15ක්. එතකොට සරත්‍ර කුලකයට අපි 100 දාගෙන තියෙනවා. ඊළඟට බලන්න 105ක් A හා C පුවත්පත් ගන්නා නමුත් 105ක් A හා C පුවත්පත් ගන්නා නමුත් B පුවත්පත ගන්නෑලු. එතකොට 105ක් මෙන්න මේ පුවත්පත් වර්ග දෙක A හා C ගන්නා නමුත් B රවුමට අයිති නෑලු. එතකොට මේ මෙතන නේද? ඒ කියන්නේ A හා C පුවත්පත් පමණයි කියන එකනේ. A හා C පුවත්පත් ගන්නවලු නමුත් B පුවත්පත ගන්න නැහැලු. ඒ කියන්නේ A හා C පමණක් කියන අදහස. පහයි මෙතන. ඊළඟට කියනවා 17ක් A පුවත්පත නොගන්නා නමුත් 17ක් මෙන්න මේ රවුමට අයිති නැහැලු. නොගන්නා නමුත් B හා C මිලදී ගන්නවා. B හා C මිලදී ගන්නවා. එහෙනම් 17 එන්නේ මේ මෙතනට. මේ 17 B හා C මිලදී ගන්නවා නමුත් ඒ රවුමට අයිති නැහැ. ඒ පුවත්පත මිලදී ගන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම කෙටියෙන්ම කිව්වොත් B හා C පුවත්පත පමණක් මිලදී ගන්න අය තමයි ওই 17 දීලා තියෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ. දැන් අපි මේ තොරතුරු ටික දාලා ඉවරයි. දැන් හැබැයි හිස්තැන් ටිකක් තියෙනවා වගේ පේනවනේ. මේ රවුමේ කෑලි 4න් එකක් ඉතුරු වුණා. මේක ඉතුරු වුණා. මේක ඉතුරු වුණා. දැන් අපිට තියෙන්නේ ඒ හිස්තැන් ටික පුරවමින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැන් මේ තොරතුරු ටික අපි දැන් මේකට දාගත්ත හින්දා මම දැන් මේ තොරතුරු ටික මකලා ප්‍රශ්න ටික දානවා. හොඳයි දැන් අපි මේ වෙන් රූප සටහනේ අපි තොරතුරු දැම්මා. ඒක තමයි A කොටසට අහන්නේ. ඊළඟට මේ B කොටසේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉස්සෙල්ලා අපි මේ ඉතිරි හිස්තැන් ටික පුරවමු. මට කියන්න බලන්න මෙන්න මේ හිස්තැනට එන්නේ මොකක්ද? මේ රවුමටම 50යි. මේ රවුම කෑලි 4ක් තියෙනවා. මේ කෑලි 4ෙන් 3ක් ගන්නවා. එහෙනම් මේක වෙත හැකි. 15යි 5යි 20යි 10යි 30යි. 30යි නම් 50න්නේ රවුමම 50න් 30ක් අඩු කරාම මේ මෙතනට එන්නේ 20යි. ඊළඟට බලන්න මේ හිස්තැන පුරවන හැටි. කොහොමද ඒ හිස්තැන? මේ රවුමටම 67ක් තියෙනවා. එතකොට බලන්න ඒකෙන් කෑලි 3ක් ගන්නවා මේ කෑල්ල හොයත හැකි. 20යි 10යි 30යි 30යි 40යි 47යි 47 නම් මෙතනට කීයද? 57යි 67යි 20 නේද? මෙතනටත් එන්නේ 20යි.
පැහැදිලිද? ඔව්. ඊළඟට බලන්න මේ රවුමටම 55යි. මේ රවුමටම 55යි. එනකොට 20යි 5යි 25යි 25යි 17යි කීයද? 25යි 35යි 25යි 35යි 42යි. 42 නම් 13ක් නේද? 55න් 42ක් අඩු කරාම 13යි. අපි ඔය හිස්තැන් ටික පිරමු. දැන් බලන්න මේකෙන් අහන පළවෙනි ප්‍රශ්නය පුවත්පත් වර්ග 3ම ගන්නා අයගේ ප්‍රතිශතය. අපි අර පුරවපු පළවෙනි හිස්තැන තමයි නේද? 20ක් ඉන්නවා. කීයෙන් 20ද? 100න් 20ක්. ඒ කියන්නේ ප්‍රතිශතය 120යි. දෙවෙනි ප්‍රශ්නය ඒ පුවත්පත නොගන්නා ඒ කියන්නේ ඒ රවුමට අයිති වෙන්න බෑ. එහෙත් සී පුවත්පත ගන්න අයගේ ප්‍රතිශතය. එතකොට බලන්න ඒ පුවත්පත ගන්න බෑ. හැබැයි සී පුවත්පත ගන්න ඕනේ. එතකොට බලන්න මෙතන මේ 17යි 13යි එකතු කරලා උත්තරය දෙන්න ඕනේ. එතකොට ඒ පුවත්පතට අයිති නෑ. හැබැයි සී පුවත්පත ගන්න ඕනේ කියලා තියෙනවා. එතකොට 17යි 13යි කීයද? 17 ධන 13 කීයද? 27යි 30යි නේද? 130යි උත්තරේ. ඊළඟට කියන තුන්වෙනි ප්‍රශ්නය පුවත්පත් දෙකක් පමණක් ගන්න අයගේ ප්‍රතිශතය. පුවත්පත් දෙකක් පමණක් ගන්න අය කොතනද ඉන්නේ? එතන මෙන්න මේ කොටස. මේ දෙක පමණයි. මේ දෙක පමණයි. මේ 17. මේ දෙක පමණයි. එතකොට 10යි 5යි 17යි එකතු කරන්න ඕනේ නේ. 10යි 5යි 17යි. 10යි 5යි 17යි එකතු කරාම කීයද? 15යි 32යි 132යි. ප්‍රතිශතයනේ. ඊළඟට කියනවා අඳුරු කර ඇති ප්‍රදේශයේ ළමයින් මෙන්න මේ 17 අඳුරු කරලා තියෙනවා. හොඳේ. මේ 17 ඒගොල්ලෝ අඳුරු කරලා දීලා අපිට කියනවා මේ අඳුරු කරපු ප්‍රදේශය කුලකංගණයෙන් දක්වන්න කියලා. ඇත්තටම මේ අඳුරු කරපු ප්‍රදේශේ කාටද අයිති වෙන්නේ B හා C ට පමණයි නේද? හැබැයි අපි කුලක අංකණයෙන් දක්වනකොට මේ ABC අකුරු තුනම එන විදිහට දක්වනවා. එතකොට B'ටයි Cටයි පමණක් අයිති කියන්නේ Aට අයිති නැහැ කියන එකනේ. එහෙනම් අපි ඒක සලකුණු කරමු මෙහෙම. Aට අයිති ඡේදනයේ ලකුණෙන් සම්බන්ධ කරමු. එතකොට Aට අයිති නැහැ. Aට අයිති නැහැ. නමුත් B ඡේදනයේ Cට අයිති. ඒතර B ඡේදනයේ Cට අයිති වෙනවා. හැබැයි Aට අයිති වෙන්නේ නැහැ. ඒතර මේක අපිට කුලකංකණයෙන් දක්වනකොට මේ දෙක මාරු කරලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ B ඡේදනයේ C ඉස්සෙල්ලා ලියලා ඡේදනයේ ලකුණෙන් සම්බන්ධ කරනවා A'. ඒතර මේ උත්තර දෙකම අපිට ලියන්න පුළුවන්. දෙකෙන් කැමති එකක්. පැහැදිලි නේද සම්පූර්ණයෙන්ම? right. Okay, very good. අපි බලමු දැන් මේ වගේ වෙන් රූපයක් තියෙනවා. මේ වෙන් රූපයේ මේක කියනවා මෙහෙම පළතුරු වෙළඳසැලකට පැමිණි පිරිස මිලදීගත් පළතුරු පිළිබඳ තොරතුරු මේ වෙන් රූපයේ දැක්වෙනවා. එහි අන්නාසි හෝ ගස් ලැබු මිලදීගත් සියලු දෙනාම කෙසෙල් මිලදී ගත්තා. බලන්න හොඳට අන්නාසි හෝ ගස් ලැබු මිලදී ගත්තා. එතන හෝ කියන වචනය. අන්නාසි හෝ ගස් ලැබු කියන්නේ අන්නාසි මේ රවුන්ඩ් දෙකේ මේ ඇතුලේ තියෙන රවුන්ඩ් දෙකේ තියෙන ඔක්කොම ටික. අන්න ඒ මිලදී ගත්තු අය කෙසෙල්ද මිලදී ගත්තලු. ඒ කියන්නේ කෙසෙල් කියන රවුම ඇතුලේ තියෙන්න ඕනේ අන්නාසි හෝ ගස් ලැබු මිලදී ගත්තු කොටස. මේ රවුන්ඩ් දෙක. කියන්නේ මෙම අන්නාසි හෝ ගස් ලැබු මිලදී ගත් සියලු දෙනාම කෙසෙල් මිලදී ගත්තලු. ඒතර කෙසෙල් රවුම ඇතුලේ තියෙනවා. මම මේ එළියම රවුම මෙන්න මේ කෙසෙල් රවුම තමයි එළියම තියෙන්නේ. මේ වම් පැත්තේ තියෙන රවුම පොඩි රවුම අන්නාසි, දකුණු පැත්තේ තියෙන පොඩි රවුම ගස් ලැබු. හරිනේ. දැන් ඒගොල්ලෝ තොරතුරු කිහිපයක් දාලා තියෙනවා මේ විදිහට 8 5 10 12 කියලා. මේ 12 කියන්නේ මොකද්ද ළමයි? මේ රවුමටම 12ක් අයිති කියන එක. හරි. අපි දැන් බලමු මේ ප්‍රශ්න වලට උත්තර දීලා.
අන්නාසි මිලදීගත් පිරිස කීයද? එතකොට අන්නාසි මිලදීගත් පිරිස කීයද කියලා ඇහුවාම මේ අන්නාසි කියන රවුම ඇතුලේ තියෙන ඔක්කොම ටික කීයද කියලා අහන්නේ 8යි 5යි කීයද? 13. බොහොම ලේසි ප්‍රශ්නයක් අහනවා පළවෙනියට. දැන් බලන්න දෙවෙනි එක. ගස් ලැබු පමණක් මිලදීගත් පිරිස කීයද? ගස් ලැබු පමණක්. ඇත්තටම ළමයි මේ ගස් ලැබු කියන රවුම තියෙන්නේ අර කෙසෙල් කියන රවුම ඇතුලේනේ. එතකොට මෙතන දැන් මේ රවුම ගස් ලැබු උනාට මේ අන්නාසි රවුමට අයිති නොවුනට ගස් ලැබු මේ කෑල්ලේ ඉන්න අය ගස් ලැබු විතරක් නෙමෙයි අරන් ගිහිල්ලා තියෙන්නේ. මොකද කෙසෙල් රවුම ඇතුලේනේ ඉන්නේ. ලොකු රවුම ඇතුලේ ඉන්නේ. එහෙනම් කෙසෙලුත් අරන් ගිහිල්ලා. එතකොට ගස් ලැබු පමණක් අරන් ගියේ කවුරුවත් නැහැ. හැබැයි මේක පුරවන්න පුළුවන් අපිට 12 මේ රවුමට 12යි 5යි නම් මෙතන 7යි කියලා පුරවන්න පුළුවන්. හැබැයි මේ 7 දෙනා අරන් ගිහිල්ලා තියෙන්නේ ගස් ලැබු පමණක් නෙමෙයි. ගස් ලැබු සහ ලොකු රවුම කෙසෙල්. ගස් ලැබු සහ කෙසෙල් පමණක්. ගස් ලැබු සහ කෙසෙල් පමණක් 7 දෙනයි. ඒ අය අන්නාසි ගෙනිල්ලා නැහැ. හරි. රයිට්. එහෙනම් මෙතන දෙන්නේ කීයද? බිඳුවයි. ගස් ලැබු පමණක් මිලදී ගත්තු අය මෙතන නැහැ. ඊළඟට බලන්න ඔයගේ බොහොම කට්ට ප්‍රශ්න අහනවා. හරි. කෙසෙල් මිලදී ගත්ත අය 40 නම්. ඒ කියන්නේ මේ ලොකු රවුමටම 40යිලු. අපි මේ 40 දාන්නේ මේ ඉර උඩනේ. මම කියලා දුන්නානේ. ඒ රවුමටම 40 නම් දැන් බලමු අපි මෙන්න මේ එළියේ කොටසට එනක කීයක්ද කියලා අපිට බලන්න පුළුවන් නේ. මෙතන දෙන්නේ. ඒ මේ 8යි 5යි 7යි තියෙනවා. 8යි 5යි කීයද? 7යි 8යි 15යි 15යි 5යි 20යි. එතකොට මේ තුනේ එකතු කරාම 20යි 20 නම් රවුමටම 40නේ. එහෙනම් මෙතනට එන්නේ මේ මෙතන එළියේ කොටසට එන්නේ 20යි. 20යි 20යි 40යි. අහන්න බලන්න 40 නම් කෙසෙල් පමණක් මිලදීගත් පිරිස කීයද? මෙන්න මේ 20 තමයි කෙසෙල් විතරක් අරන් තියෙන්නේ. හරි. ලේසි නේද? ඊළඟට පළතුරු මිලදී ගැනීමට පැමිණි මුළු පිරිස. එහෙනම් මේ පළතුරු මිලදී ගන්න පැමිණි මුළු පිරිස. ඒ කියන්නේ මේ කොටුව ඇතුලේ කිසි ඇවිල්ලා නිකන් අරස ගොඩක් අය ඉන්නේ කාන්තාව උන් තමයි වැඩි ඉන්නේ කඩවල වලට ගිහලා සාරි 100ක් විතර පෙරලා එකක්වත් ගන්න තු යනවා අන්නේ වගේ. මේ 10 දෙනා මේ වෙනසලට ඇවිල්ලා පළතුරු ටික දිහා බලලා කියලා ගිහලා ගිහිල්ලා අරන් ගිහිල්ලා නැහැ. හරි. එතකොට මේ කොටුව ඇතුලේ ඉන්න ඔක්කොම ටික කී දෙනාද? මේ ලොකු රවුම කෙලින්ම ආයි ගණන් කරන්න ඕනේ 40යි. 40යි මෙතන එළිය 10ක් ඉන්නවා. ඔක්කොම 50යි. ඒතර සාරත්‍ර කුලකේ 50යි. පළතුරු මිලදී ගැනීමට පැමිණි මුළු පිරිස එතකොට 50යි. රයිට්. ඊළඟට පළතුරු වර්ග දෙකක් පමණක් මිලදීගත් පිරිස. පළතුරු වර්ග දෙකක් පමණක්. මේ 8 දෙනා මිලදී අරන් තියෙනවා මොනවද? අන්නාසි රවුම ඇතුළෙත් ඉන්නවා, කෙසෙල් රවුම ඇතුළෙත් ඉන්නවා. දෙකක් පමණයි. ඒ අය ගස් ලැබු අරන් නැහැ. දෙකක් පමණයි. මෙතන 7 කියන්නේ මොනවද? ගස් ලැබුයි ලොකු රවුම ඇතුළෙත් නේ ඉන්නවනේ. ඒතර ගස් ලැබුයි කෙසෙලුයි පමණක්. ඒතර දෙකක් පමණක් ගත්තොත් 8යි 7යි 15ක් ඉන්නවා. හරි? අවසානයේට අහනවා මෙහෙම පැමිණි පිරිසෙන් අහඹුලිසෙක් අයෙකු තෝරාගත හොත්. අහඹුලිසෙක් කෙනෙක් තෝරාගත්තොත් ඔහු වර්ග 3ම මිලදී ගත අයෙකු වීමේ සම්භාවිතාව. ඒතර වර්ග 3ම මිලදී අරන් ඉන්නේ මේ 5 දෙනයි. සම්භාවිතාවය ඇහුවොත් උත්තරේ දෙන්න ඕනේ කොටුව සම්පූර්ණයෙන්ම 50ක් තියෙනවා. එහෙනම් 50න් 5යි කියලා සම්භාවිතාවය දෙන්න ඕනේ. 50න් 5යි. සම්භාවිතාවය 50න් 5යි. හොඳයි. ඔන්න එහෙනම් මම අද දවසේ පාඩම අවසන් කරන්නේ. ඊළඟ දවසේ මාතෘකාව වෙන්නේ සම්භාවිතාව. ඊළඟ වීඩියෝ මගින් එන්නේ සම්භාවිතාවයේ පිළිබඳ probability සම්භාවිතාවය. එහෙමනම් අද දවසේ මම අද ගොඩක් දේවල් කුලක පිළිබඳව කතා කරා. ඔයගොල්ලෝ මතක ඇතුව මම 10 වසරට දාපු කුලක පාඩම බලන්න මේකේ මූලික කොටස තියෙන්නේ ඒ 10 වසරේදී. ඉතින් ඒකේ සම්පූර්ණයෙන්ම මම ලස්සනට විස්තර කරනවා මේ මුල ටික. ඒතර ඔයගොල්ලෝ මේක බලලා ඉවරනට කමන්නේ. ඒක බලන්න අනිවාර්යෙන් 10 වසරේ වීඩියෝ එක. එතකොට ඔයගොල්ලෝ කුලක පිළිබඳ සම්පූර්ණ අංග සම්පූර්ණ වෙයි. එතකොට
එහෙමනම් අද දවසේ මම ඔයගොල්ලන්ගෙන් පාඩම අවසන් කරන්නට ඉස්සෙල්ලා මම පොඩි ඉල්ලීමකුත් කරන්න බෑනේ නැත්නම් හරි නෑනේ. නිකම්ම යන්නේ. ඔව් එහෙමනම් මම ඔයගොල්ලන්ට මේ නොමිලේ දෙන අධ්‍යාපනය ඔයගොල්ලන්ගේ යහළුවෝ සියලු දෙනාටම කියන්නේ 6න් උඩ සියලු දෙනාටම මගේ මේ සිසිර ඇකඩමි YouTube link එක ලබා දෙන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ කරන්න අපි අනිත් අයටත් උදව් කරන්න ඉගෙන ගන්න නේද? එහෙමනම් කවුරු හරි අලුත් සමාජිකයෙක් ඉන්නවා නම් මගේ සිසිර ඇකඩමිය subscribe button එක තාම රතු පාට නම් විතරක් ඒක subscribe කරන්න කරලා ඉවර වෙලා එනකොට bell icon එකක් එයි. එතකොට ඒකට all දෙන්න. එතකොට මම මෙහෙම පාඩමක් දානකොට ඔයගොල්ලන්ට message එකක් phone එකට ලබා ගන්න පුළුවන්. එහෙමනම් සියලු දෙනාටම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලෝ සියලු දෙනාගෙන් මම සමුගන්නම්. සියලු දෙනාටම ආදරේ ආයුබෝවන්.